ඉස්සෙල්ලම ඔබ අපේ රසායන විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉතා හොඳින් මුහුණ දීලා එකයි ඉතා ඉහළ මට්ටමකින් ඔබ කරගෙන ඇති කියලා. මොකද විශේෂයෙන් ඔබට 2019 2018 වල විවරණ ලොකු පිටුවහලක් වෙන්නේ නැති එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. ඒ නිසා මම දැන් ඔබට බලාපොරොත්තු වෙන දරුවනේ ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම පාඩම් කීපයක් චූටි පාඩම් අවශ්‍ය කරන පාඩම් කීපයකට හොඳ වටිනා ගණන් කීපයක් ඔබට සාධන ආකාරය පොඩ්ඩක් කියලා දෙන්න. ඒ නිසා මගේ බලාපොරොත්තුව මුලින්ම ඔබට විභාග සංගුණකයේ සම්බන්ධයෙන් අහන්න පුළුවන් ටිකක් හොඳ මට්ටමේ ගැටලුවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හොඳට අධ්‍යයනය කරන්න මගේ පරණ වීඩියෝ වල මගේ ෆිසිකල් වීඩියෝ වල ඇති ඒ ගණන් හදන ක්‍රම ඒව නිසා ඒව හොඳට බලලා මේ ගණන් ලස්සනට ඔබ හදාගන්න. මම හොඳට මේ ගණන් පහදලා දෙන්නම්. හොඳ මට්ටමේ ගණන් කීපයක් සාකච්ඡා කරන ඔබට මේවත් පිටුවහලක් වේවි. ඔබේ විෂය හදාගෙන ලබන ඔබේ රචනා ප්‍රශ්න පත්‍රයට ඉතා හොඳින් මුහුණ දෙන්න. අපි එනම් සාකච්ඡා කරලා බලමු. ඔබට මේ ගාන බලා ගන්න පුළුවන්. මේ ගාන ඉතා වැදගත් ගානක්. බලමු මේ ගාන මොකද්ද කියන්නේ කියලා. සෙල්සියස් අංශක 25 දී ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 50ක් ගෙන ඒකට සාන්ද්‍රණය 0.9 m ඇමෝනියා ජලීය ද්‍රාවණයකින් 100ක් එකතු කරලා හොඳින් සොලවන ලදී. ස්තර වෙන්වි සමතුලිතතාවකට ආවට පස්සේ ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 20ක් පිටතට ගෙන මෙතිල් ඔරෙන්ජ් දර්ශකයෙන් බිඳු කිහිපයක් දාලා සාන්ද්‍රණය මෙච්චරක් වූ සල්ෆියුරික් අම්ලයෙන් අනුමාපනය කරාම අන්තලක්ෂයේදී 40ක් වැය වුණා කියලා කියනවා. ඔන්න පුතේ ගානේ පළවෙනි කොටස. ඊළඟ කොටස් වලට යන්න කලින් පොඩ්ඩක් මේ ගානේ පළවෙනි කොටස පිළිබඳ හොඳට අධ්‍යයනය කරලෙමු. මේ සදා අපිට මේක තේරුම් ගන්න පැහැදිලි පොඩි රූප සටහනක් අපි අඳිනවා. මෙන්න මෙහිමනි පුතේ කතාව කියන්නේ. ඒගොල්ලෝ අපිට කියනවා එකිනෙක අමිශ්‍ර ද්‍රාවක පද්ධති දෙකක්. එකිනෙක අමිශ්‍රයි. උදාහරණයක් ඇමෝනියා ජලීය ද්‍රාවණයක් එක්ක ක්ලෝරෝෆෝම් එකිනෙක අමිශ්‍රයි. ඔය මුලින්ම ගත්ත කියනවා ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 50 ඔකට එකතු කරනවා මේ පරීක්ෂණය කරලා තියෙන සෙල්සියස් අංශක 25 දී ඔකට එකතු කරනවලු 0.9 m ඇමෝනියා ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 100ක්. ඒ කියන්නේ ජලීය ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 100ක්. ඔකට එකතු කරලා තියෙනවා ඇමෝනියා. ගත්ත ඇමෝනියා වල සාන්ද්‍රණය දීලා තිනවා 0.9 m කියලා. 100ක් එකතු කරලා හොඳින් සොලවනවා. පුතේ හොඳට ඔලුවට ගන්න. මම ඔයාලට කියලා තියෙනවා විභාග සංගුණකේ ගණන් හදන වැදගත් කරුණු 4ක් හෝ 5ක්. ඒක මගේ වීඩියෝ ඇති ෆිසිකල් වීඩියෝ එකේ ඇති. ඒ කාරණා තියෙනවනම් ඕනම විභාග සංගුණකේ සම්බන්ධ ගානක් පුතේ ගොඩ දාගන්න ලේසි. ඒක ඔළුවේම තියාගන්න. දැන් මෙතන බලන්න වැදගත්ම එක තමයි ස්තර දෙකේ පරිමාණ. ස්තර දෙකේ පරිමාණ වෙනස්. පරිමාණ වෙනස් නම් පුතේ අපි ගාන හදන්නේ මවුල වලට හරවගෙන. එහෙනම් ආරම්භයේ ගත්ත මවුල ගාන හොයාගෙන ඉන්න ඕන. ඒ ආරම්භයේ ගත්ත මවුල වලින් කොටසක් ක්ලෝරෝෆෝම් ස්තරයට යනවා. මොකද ආරම්භයේ තියෙන්නේ ඇමෝනියා ජලීය ස්තරය. ඒ ජලීය ස්තරයේ තියෙන ඇමෝනියා වලින් කොටසක් ක්ලෝරෝෆෝම් ස්තරයට ගිහිල්ලා අන්තිමේට පද්ධතිය සමතුලිත වුණා කියලා හිතලා අපි ගාන හදනවා. එහෙනම් සමපරිමාණ නොවන නිසා හොඳට ඔලුවට ගන්න. සමපරිමාණ නොවන නිසා අපි ගාන සාන්ද්‍රණයෙන් හදන්න බෑ. අපි ගාන හදන්නේ මවුල වලට හරවලා. වැඩිපුර විස්තර පුතේ පරණ මගේ වීඩියෝ එකකින් බලන්න කලාප සමතුලිතතාවයේ ඔයාලට හොඳටම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මම මුලින්ම කරන්න ඕනේ ආරම්භක ඇමෝනියා මවුල ටික හොයාගෙන ඉන්න ඕන. ගානට යන්න කලින් මම මේ කතාව පොඩ්ඩක් ලියා ගන්නවා. ආරම්භක
ඇමෝනියා මවුල. සාන්ද්‍රණි දීලා තියෙනවා 0.9යි. ඒ කියන්නේ 1000ක මවුල 0.9යි. 1000ක මවුල 0.9යි. හැබැයි ගත්ත පරිමාව 100යි. ජල ස්තරේ පරිමාව 100යි. බෝල දෙකක් කැපිලා ගියා. 0.09යි මවුල. ඔන්න එනවා ආරම්භක ජල ස්තරයේ තියෙන මවුල ගාන 0.09යි. දැන් මේක හොලවනකොට මේ ස්තරයේ යම් මවුල ගානක් මේ ස්තරයට ගිහිල්ලා අන්තිමේට පද්ධතියේ සමතුලිතතාවකට ආව කියලා හිතමු. ඒතර ගානක් හදනකොට පොඩ්ඩක් දත්ත දාගන්න. මේ ස්තරයට ආපු මවුල ගාන දන්නේ නැහැ. අපි සරලව දාගමු නිකන්. මේ ස්තරයට ආපු මවුල ටික x කියලා. එතකොට සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ තියෙන උන මවුල ගාන කීයද? 0.09 ඍණ x. පැහැදිලිද? සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ තියෙන උන මවුල ගාන කීයද න? මුළු මවුල ගාන කීයද? සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ තියෙන මුළු මවුල ගානේ නම් 0.09 ඍණ x කියලා පැහැදිලි. ඔන්න මුලින්ම කතාව ලියාගත්තා. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා සමතුලිත අවස්ථාවට ආවට පස්සේ ක්ලෝරෝෆෝම් ස්තරේ 20ක් ගන්නවා. දැන් ක්ලෝරෝෆෝම් ස්තරේ මුළු පරිමාව 50යි. දැන් මේ සමතුලිත අවස්ථාවේ තියෙන ඇමෝනියා මවුල ටික තියෙන දරුවනේ 50ක. හැබැයි අනුමාපණයට ගන්න 20යි. පරිමාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ක්ලෝරෝෆෝම් ස්තරෙන් 20ක් ගත්තලු. ඒ ක්ලෝරෝෆෝම් ස්තරේ කවුද එතකොට ඉන්න ඕනේ? ඇමෝනියා. ඔන්න ඔය ඉන්න ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරනවලු සල්ෆියුරික් අම්ලය දාලා. සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියාව වෙනවා. හැදෙනවා ඇමෝනියම් සල්ෆේට්. ඇමෝනියම් සල්ෆේට්. මේක බැලන්ස් කරන්න මෙතනට දෙකක් දාන්න ඕන. ඔන්න තුලිතයි. ඒ සඳහා වැයවෙච්ච සල්ෆියුරික් ප්‍රමාණය දීලා තියෙනවා 0.5 m වලින් 40ක් වැය වුණා කියලා. උදාහරණයක් පැහැදිලි ඇති මම ගාන ලස්සනට පැහැදිලිව තේරුම් ගත්තා. ඔන්න ඔය විදිහට හුරු වෙන්න. ගාන අවබෝධ කරගන්න. ආරම්භක ස්තරයේ මවුල ටික හොයාගත්තා. සම පරිමාණ නොවන නිසා සාන්ද්‍රණින් ගාන හදන්න බෑ. ගත්ත සාන්ද්‍රණය මෙච්චරයි, ගිය සාන්ද්‍රණය මෙච්චරයි කියලා එහෙම ගන්න බෑ. එහෙම ගන්න තිබ්බා පරිමා සමාන නම් පරිමා වෙනස් නම් ගාන හදන්න ඕනි කොහොමද? මවුල වලින් ආරම්භක මවුල ටික හොයාගත්තා. ආරම්භක මවුල ටිකෙන් මේ ස්තරයට ආව මවුල ගාන මම සරලව ගත්තා x කියලා. එහෙනම් සමතුලිත අවස්ථාවේ ඉතුරු වෙන්න ඕන මේ මවුල ගාන. ඒතකොට අනුමාපනයට ගන්න ක්ලෝරෝෆෝම් ස්තරයෙන් 20යිලු. හැබැයි ක්ලෝරෝෆෝම් ස්තරයේ මුළු පරිමාව 50යි. ඒකේ අනුමාපනය කරන්නේ සල්ෆියුරික් දාලා. වැයවිච්ච සල්ෆියුරික් මවුල ටික හොයාගන්න පුළුවන් දත්ත දීලා තිනවා. ඔන්න මම මුලින්ම පළවෙනි පරීක්ෂණයේ කතන්දරේ ලියාගත්තා. ඔය දීලා තියෙන පුතේ පළවෙනි පරීක්ෂණයේ දීලා තියෙන විභාග සංගුණකේ හොයාගන්න. විභාග සංගුණකේ දීලා තියෙනවනේ තවත් ලේසි. විභාග සංගුණකේ හොයාගන්න. කතාව පැහැදිලිද? right. දැන් ඒගොල්ලෝ අපින් අහනවා ඊට පස්සේ දෙවෙනි පරීක්ෂණය තව පරීක්ෂණයක් කරනවලු. ඊට කලින් අපි බලමු ඒගොල්ලෝ අහලා තියෙනවා පළවෙනි පරීක්ෂණයේ දත්ත නිසා අපිට පුළුවන් මේ කොටස හදලා ඉන්න. ඒගොල්ලෝ මුලින්ම අහනවා පළවෙනි පරීක්ෂණයේ ප්‍රතිඵල ඇසුරින් ජලය සහ ක්ලෝරෝෆෝම් අතර ඇමෝනියා වල විභාග සංගුණකය හොයන්නලු. ජලය සහ ක්ලෝරෝෆෝම් අතර විභාග සංගුණකය කියන්නේ පුතේ සමතුලිත අවස්ථාවට ආවට පස්සේ එක් එක් ස්තරයේ තියෙන සාන්ද්‍රණ අතර අනුපාතය. පරණ නෝට්ස් බලා ගන්න. සාන්ද්‍රණ අතර අනුපාතය. එහෙනම් අපි කරන්න ඕනේ සමතුලිත අවස්ථාවේ මේ ස්තරයේ තියෙන සාන්ද්‍රණයයි මේ ස්තරයේ තියෙන ඇමෝනියා සාන්ද්‍රණයයි හොයාගත්තා නම් විභාග සංගුණකය වෙන්න පුළුවන්. ඒ සඳහා වැඩ පටන් ගන්න හරියටම දත්තය දීලා තියෙන දැනේ. මෙන්න හරියටම දත්තය. එහෙනම් අපි පළවෙනි කොටස හදලා ඉමු. මේකට අනුව පැහැදිලි වැයවිච්ච සල්ෆියුරික් මවුල ටික හොයනවා. ගාන හදන්න කලින් ගාන ප්ලෑන් කරනවා. අවබෝධ කරගන්න. සල්ෆියුරික් මවුල වගේ දෙගුණයක් තමයි ක්ලෝරෝෆෝම් 20ක තිබ්බ ඇමෝනියා මවුල. වෙන කිසිම තත්ත්වයක් දීලා නැහැ. ඒතකොට සල්ෆියුරික් මවුල වගේ දෙගුණයක් තමයි ක්ලෝරෝෆෝම් 20ක තිබ්බ ඇමෝනියා මවුල.
හැබැයි ක්ලෝරෝෆෝම් විස්තරේ මුළු පරිමාව 50යි. එහෙනම් අපිට බලා ගන්න පුළුවන් 20ක මවුල අච්චරක් තිබ්බනම් 50ක මවුල කොච්චරක් තියෙනවද කියලා. අන්න ඒක හෙව්වා කියන්නේ ඒක තමයි මේ x කියන්නේ. මම දාගත්ත දත්තවලට අනුව x. එහෙනම් මගේ අරමුණ ඉස්සර මේ මවුල ටික හොයනවා. ඒතර 20ක තියෙන මවුල ටික දන්නවා. ඒකෙන් පුළුවන් 50ක තියෙන මවුල ටික හොයාගන්න. ඒ කියන්නේ x වලගේ. x වලගේ දන්නවනම් මට දැන් පුළුවන් සමතුලිත අවස්ථාවේ ජලීය ස්තරයේ තියෙන ඇමෝනියා මවුල ටික හොයාගන්න. ඇයි මම දාගත්ත දත්තවලට අනුව 0.9 x ට සමානයි. අයනම් වැඩේ පටන් ගන්නවා මෙතනින්. සල්ෆියුරික් මවුල ගාන H2SO4 මවුල 1000.5යි. පුතේ ඔබ මේ ගාන හොඳට උලුවට ගන්න. මේ ගානේ මුළු කලාප සමතුලිතතාවය ආන්න පුළුවන් හොඳම ගානක් හදන්නේ. ඒතර ඔක්කොම පරණේ ඔක්කොම මතක් වෙනවා. අද හොඳට අවබෝධ කරගත්තා නම් වැඩේ ගොඩ 1000.5යි වැඩි කිරීම 40. එක බෝලයක් කැපිලා යනවා. ඒතර 5 වරක් 4 20යි. 5 වරක් 4 20යි දශම ස්ථාන 2යි. 5 වරක් 4 20යි දශම ස්ථාන 2යි කියන්නේ දශම 2 වැඩි කිරීම 10 ඍණ 2. ඒ කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. සල්ෆියුරික් මවුල වගේ කී ගුණයක්ද තිබ්බ ඇමෝනියා මවුල ගන්න? දෙගුණයයි. සල්ෆියුරික් මවුල වගේ දෙගුණයක් තමයි තිබ්බ ඇමෝනියා මවුල ගන්න. ඇමෝනියා මවුල මේක වගේ දෙගුණයක්. 4 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔය ඇවිල්ලා 20ක තිබ්බ ඇමෝනියා මවුල 20ක තිබ්බ මවුල ටික ගන්නව නම් 50ක තිබ්බ මවුල. එම නිසා ඝන සෙන්ටිමීටර 50ක තිබූ ඇමෝනියා මවුල 20ක මවුල මෙච්චරයි 20ක මවුල මෙච්චරයි එහෙනම් 50ක මවුල කැපිලා යනවා. දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 5 10යි. උත්තරය 1 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල. 1 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල. ඔන්න පුතේ හොයාගත්තා 50ක තිබ්බ ඇමෝනියා මවුල ගාන. 50ක තිබ්බ ඇමෝනියා මවුල ගාන කියන්නේ මගේ දත්තවලට අනුව x. එහෙනම් එකකින් පුළුවන් ජලීය ස්තරයේ තිබ්බ සමතුලිත ඇමෝනියා මවුල ටික හොයාගන්න. ඒක අරකට සමානයි. පැහැදිලිනේ? දැන් මේ පැත්ත මකනවා. එහෙනම් මට පුළුවන් සමතුලිත විට ජලීය ස්තරයේ තිබූ ඇමෝනියා මවුල. ඒතර ජලීය ස්තරයේ තියෙන ඇමෝනියා මවුල ගාන සමාන වෙන්නේ 0.09 අඩු කරන්න නම් x නේ. ඒ කියන්නේ 0.01. 0.08යි මවුල. ඔන්න දරුවනේ මගේ අරමුණ ඉෂ්ට වුණා. සමතුලිත අවස්ථාවේ ස්තර දෙකේ මවුල ටික හොයාගත්තා නම් දැන් තියෙන්නේ සාන්ද්‍රණ හොයලා එක බෙදන්න විතරයි. එහෙනම් මට ගන්න පුළුවන් ඇමෝනියා ජලීය ස්තරයේ සාන්ද්‍රණය. ජලීය ස්තරයේ මුළු පරිමාව 100යි. 100ක මවුල මෙච්චරක් තිබ්බා. සාන්ද්‍රණය බලන්නේ 1000කට කොච්චරද? බෝල දෙක කැපෙනවා 0.8යි. ඝන ඩෙසිමීටරයක මවුල. ඔය විදිහට පුළුවන් මට ඇමෝනියා ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය බලන්න. ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය හොයනකොට 20ක තියෙන මවුල වලින් 20ක තියෙන මවුල වලින් බලලා 1000කට බැලුවත් එකම උත්තරය 50ක මවුල බලලා 1000කට ගත්තත් ඒත් එන්නේ ඒ උත්තරය. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒවට කැමති එකක් ගන්න සාන්ද්‍රණය හොද්දි. දැන් මම ගන්න ලේසියෙන්ම 50ක තිබ්බ මෙච්චරක්. 50ක තිබ්බා මෙච්චරක්. එහෙනම් 1000ක කොච්චරද? 50 20යි. 50 20යි. ඒකෙන් එන උත්තරයක්
50 20ක් එනවනේ 10 වෙන 2යි එතකොට දශම 2යි දශම 2යි එතනින් එන උත්තරය දශම 2යි දශම 2යි ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් අපෙන් අහන විදියට අපි ලියමු අහන්නේ ජලය සහ ක්ලෝරෝෆෝම් අතර ඇමෝනියා වල විභාග සංගුණකය. ඒ කියන්නේ KB ජලය සහ ක්ලෝරෝෆෝම් අතර එතන උඩින් දාන ජලීය ස්තරය කියලා තියෙන උඩින් දාන ක්ලෝරෝෆෝම් ස්තරය. දැන් අපිට ආපු වගේ යන ආදේශ කරනවා. අපිට ආපු වගේ යන ආදේශ කරනවා. එහෙනම් KB සමානයි ජලීය ස්තරයේ සාන්ද්‍රණය ජලීය ස්තරයේ සාන්ද්‍රණය ආවේ 0.8යි. බෙදීම 0.2යි. එන උත්තරය 4යි. ඔන්න දරුවනි උත්තරය KD සමානයි 4යි කියනවා. පැහැදිලිද පළවෙනි කොටස? right. ඊට පස්සේ ඔකට තව කොටසක් එකතු කරලා තිනවා. අපි ඒ ගැන කතා කරමු දෙවෙනි පරීක්ෂණය ගැන. හරි. හොඳයි දරුවනේ. එහෙනම් අපි මේ හදපු ගානේ ඊළඟ කොටසට යමු. දැන් මේ වෙනකොට අපි දන්නවා විභාග සංගුණකය අපි හොයාගත්ත පුතේ 4යි කියලා. ඔන්න දැන් ඊළඟ කොටස හදන්න කලින් ගාන හොඳට කියවලා රූප සටහනක දත්ත ලකුණු කරගමු. එම උෂ්ණත්වයේදීම ඒගොල්ලෝ කියනවා 0.2m කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයෙන් 25කට 0.2m කොපර් සල්ෆේට් 25කට ක්ලෝරෝෆෝම් 50ක් එකතු කරලා ක්ලෝරෝෆෝම් ස්තරෙන් ගන්න පරිමාව 50යි ක්ලෝරෝෆෝම් 50ක් එකතු කරලා තව එකතු කරනවලු සාන්ද්‍ර ඇමෝනියා. ඒ කියන්නේ ජලීය ස්තරයට සාන්ද්‍ර ඇමෝනියා වලින් තව 75ක් එකතු කරාලු. ඒ කියන්නේ ජලීය ස්තරයේ මුළු පරිමාව 100 කරන්න. එකතු කරලා හොඳින් සොලවනවලු. දැන් මොකද උතන වෙන්නේ? උතන දැන් ඔළුවට ගන්න මෙතන සමතුලිතතා දෙකක් නිර්මාණය වෙනවා. ඒ කොහොමද? ඇමෝනියා ජලීය ස්තරයේ දාලා හොලවනකොට ඔය ඇමෝනියා වලින් කොටසක් ක්ලෝරෝෆෝම් ස්තරයට ගිහින් ස්තර දෙක අතර සමතුලිතතාවක් ඇති කර ගන්නවා. ස්තර දෙක අතර සමතුලිතතාවක් ඇති කර ගන්නවා. ඒ වගේම ඔය ඇමෝනියා වලින් තව කොටසක් ජලීය ද්‍රාවණයේ තියෙන කියුප්‍රික් එක්ක එකතු වෙලා කම්ප්ලෙක්ස් එකක් හදන්න යනවා. කියුප්‍රික් එක්ක එකතු වෙලා කම්ප්ලෙක්ස් එකක් හදන්න යනවා. කම්ප්ලෙක්ස් එකක් හදනවා 2+. හැබැයි කම්ප්ලෙක්ස් එකට කොච්චරක් වැය වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ දීලා තියෙනවා x කියලා. ස්ටොයිකියෝමෙට්‍රි එකට x කියලා. මේ දෙන්න අතර ස්ටොයිකියෝමෙට්‍රි එකට x කියලා ගානේ දීලා තියෙනවා. දැන් ඔන්න ඕක ඉස්සර ඔලුවට ගන්න ඕන මෙහිදී සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. ඇමෝනියා දාලා හොඳින් හොලවනකොට සිද්ධ වෙච්ච ක්‍රියාවලිය මොකක්ද? ඒ ජලීය ස්තරයේ තියෙන මුළු ඇමෝනියා වලින් කොටසක් ගිහිම ක්ලෝරෝෆෝම් ස්තරයට ගිහිල්ලා සමතුලිතතාවට එනවා. ඒතකොට දැන් ජලීය ස්තරයේ ඉතුරු වෙනවා මුළු ඇමෝනියා ටිකක්. ජලීය ස්තරයේ මුළු ඇමෝනියා ටිකක් තියෙනවා. ඒ මුළු ඇමෝනියා ටික නිදහසේ තියෙන ටිකයි කම්ප්ලෙක්ස් එකට වැය වෙච්ච ටිකයි දෙකේ එකතුවට සමානයි. ඒක තේරුණාද කියන්නේ? දැන් ඇමෝනියා ජලීය ස්තරයේ යම් ප්‍රමාණයක් තිබ්බනේ. කොටසක් ක්ලෝරෝෆෝම් ස්තරයට ගියානේ. දැන් ඒක අතාරින්න. ඒතර දැන් ජලීය ස්තරයේ තියෙන්න ඕනනේ ඇමෝනියා මුළු ප්‍රමාණයක්. ඒතර ජලීය ස්තරයේ තියෙන ඔක්කොම ඇමෝනියා ටික කියන්නේ කොටසක් නිදහසේ තියෙන්නේ ඉතුරු කොටස තියෙන හැංගිලා කම්ප්ලෙක්ස් එකට ගිහිල්ලා. ඒ නිසා ජලීය ස්තරයේ එතකොට ඇමෝනියා තියෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් නිදහසේ අනිත් එක කම්ප්ලෙක්ස් එක ඇතුලේ. පැහැදිලිද? ඒ දෙකම එකතු කරොත් දෙන්නේ ජලීය ස්තරයේ තියෙන ඔක්කොම ඇමෝනියා ටික. right. ඊට පස්සේ මම වීඩියෝ එකේ කලාප සමතුලිතතාවය මේව ලස්සනට කියලා දුන්න තියරි හොඳට ඒව බලා ගන්න. ඒතකොට යම් ස්තරයක් අනුමාපනය කරොත් අපි හිතමු ජලීය ස්තරය අනුමාපනය කරා කියලා. එතකොට මට ලැබෙන්නේ මේ නිදහසේ තියෙන ඇමෝනියා ටික විතරක් නෙවෙයි. ඇයි? ජලීය ස්තරය අනුමාපනය කරනකොට මේ ඇමෝනියා ටික අඩු වෙනවනේ. ඒතකොට ලේටන්ට්ලි මූලධර්මය අනුව මේක රිවර්ස් ගන්නවා. මේක සමතුලිතතාව ප්‍රත්‍යවර්තයි. ඒ කියන්නේ කම්ප්ලෙක්ස් එකට ගිය ඇමෝනියා ටික නැවත මාධ්‍ය වෙනවා. ඒතකොට ඒ ටිකක් උදාසීන වෙනවා.
එතකොට ජලීය ස්තරය අනුමාපනය කරොත් මට ලැබෙන්නේ නිදහසේ තියෙන ඇමෝනියා ටිකයි අර කම්ප්ලෙක්ස් එකට ගිය ටිකයි දෙකම තමයි මට ලැබෙන්නේ අවසානයේ එන්ඩ් පොයින්ට් එකේදී. අන්න ඒ හොඳට උරුවි තියෙන කරුණු හොඳට බලාගන්න පෞද්ගලික වීඩියෝ එකේදී. හරි එහෙනම් ගාන තේරුම් ගන්න ඕන ඔය විදිහට. දැන් ඊට පස්සේ ගාන හදාගෙන යමු. රයිට් මොනවද අපි අහන්නේ? මේක ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා ක්ලෝරෝෆෝම් ස්තරෙන් 25ක් ගත්තලු. ක්ලෝරෝෆෝම් ස්තරෙන් 25ක් අරගෙන ක්ලෝරෝෆෝම් ස්තරෙන් 25ක් අරගෙන සල්ෆියුරික් එක අනුමාපනය කරාලු. එතන මොකද්ද ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ? ඇමෝනියා ධන සල්ෆියුරික් ඇමෝනියම් සල්ෆේට් මෙතනට දෙකක් එනවා. ඒ සඳහා වැය වෙනවා 0.2.5 m වලින් 10ක් වැය වුණාලු. ඊට පස්සේ කියනවා ජලීය ස්තරෙන් ගත්තලු තව 25ක්. ඒක ඇමෝනියත් එක්ක අනුමාපනය කරාලු. ඒත් අර වගේමයි වෙච්ච දේ ලියාගමු. ඒක බැලන්ස් කරන්න මෙතනට දෙකක් දාන්න ඕනේ. එතනට වැය වෙන්නේ 0.2.5 m වලින් 14යි. ඔන්න කතාව. දැන් ඉතින් අපිට තියෙන ඒගොල්ලෝ අහන විදිහට උත්තර ලියන්න විතරයි. රයිට් සමහරක් ගණන් වල මේ විදිහට කොටස් වලට වෙන් කරලා අහන්නේ නැහැ එකපාරම අහනවා. ඒතර වාගේ ඔළුවේ තියෙන්න ඕන මම මේ කියපු කාරණා ටික. මොකද අපෙන් අහන දෙක ක්ලෝරෝෆෝම් ස්තරයේ ඇමෝනියා සහ ක්ලෝරෝෆෝම් ස්තරයේ තියෙන ඇමෝනියා සාන්ද්‍රණය. අන්න අර සාන්ද්‍රණය යන. එහෙනම් වැඩ පටන් ගමු මෙතන. දෙවෙනි කොටස බෑරිච්ච සල්ෆියුරික් මවුල ටික වෙනවා. ඒ වගේ දෙගුණයක් තමයි ක්ලෝරෝෆෝම් ස්තරයේ 25ක තිබ්බ ඇමෝනියා මවුල ටික. ආයේ 50ක බල ඉන්න ඕනේ නැහැ. මොකද මවුල නෙමෙයි අහන්නේ සාන්ද්‍රණයේ හින්දා 50ක බලලා ආයේ 18 යන්න අවශ්‍ය නැහැ. 25ක බලලා කෙලින්ම 18 එවුවත් එකම උත්තරේ එන්නේ. එහෙනම් සල්ෆියුරික් මවුල ටික වෙනවා. ඒ වගේ දෙගුණයක් තමයි ක්ලෝරෝෆෝම් ස්තරයේ තිබ්බ ඇමෝනියා මවුල. ඒකෙන් පුළුවන් ක්ලෝරෝෆෝම් ස්තරයේ ඇමෝනියා සාන්ද්‍රණය හොයන්න. සල්ෆියුරික් මවුල 1000ක 0.2.5යි එහෙනම් 10ක එක බෝලයක් කැපිලා ගියා. ඒතර 25 වැඩි කිරීම 1 2 3 5 10 ඍණ 5යි. එම නිසා ඝන සෙන්ටිමීටර් 25ක තිබුණු ඇමෝනියා මවුල 1ට 2යි මේ වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ 50 වැඩි කිරීම 10 ඍණ 5යි. එහෙනම් ඇමෝනියා සාන්ද්‍රණය ඇමෝනියා ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය 25ක මෙච්චරයි. එහෙනම් 1000ක කොච්චරද කියලා බලමු. 25ව 2යි. එන උත්තරේ 2 වැඩි කිරීම 10 ඍණ 2යි. ඔන්න ඔයාගත්ත ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය. රෝම 3 අහන්නේ ජලීය ස්තරයේ තියෙන මුළු ඇමෝනියා සාන්ද්‍රණය. ඔයා දන්නා පුතේ අනුමාපණයෙන් ලැබෙන්නේ හැමතිස්සෙම මුළු ටික. කියන්නේ නිදහසේ තිබ්බ ටිකයි කම්ප්ලෙක්ස් එකට ගිය ටිකයි ඔක්කොම එන්නේ. රයිට්. එහෙනම් වැඩ පටන් ගමු මේ අනුමාපණයෙන්. ඉස්සල විදිහටම මේ අනුමාපණයෙන් පටන් ගමු. සල්ෆියුරික් මවුල 1000ක 0.2.5යි 14ක තියෙනවා 350යි දශම ස්ථාන 2යි 3.5යි එනම් වැඩි කිරීම 10 ඍණ 3යි 3.5 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා එනවා. 1000ක 0.2.5යි එහෙනම් බලන්න ඕනි 14ක. එතකොට වැඩි කරාම 14 25 4 100යි 10ක් ඉතුරුයි 35 දශම ස්ථාන 2යි 3.5යි ඉබට ගියාම 10 ඍණ 3යි. right එහෙනම් ඇමෝනියා මවුල ගාන කියන්නේ මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ ඒකට 7 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඔය තියෙන පුතේ 25ක තිබ්බ ඇමෝනියා මවුල එහෙනම් මට පුළුවන් ඇමෝනියා සාන්ද්‍රණය හොයාගන්න. දැන් මේ දත්ත විභාගයක් තියෙනවා. එහෙනම් මම හොයනවා මුළු සාන්ද්‍රණය. එතකොට මට එන්නේ ජලීය ස්තරයේ මුළු ඇමෝනියා සාන්ද්‍රණය. ජලීය ස්තරයේ මුළු ඇමෝනියා සාන්ද්‍රණය 25ක
25ක මෙච්චරයි 25ක තියෙනවා 7 වැඩි කිරීම 10 ඍණ 3 එහෙනම් 1000ක කොච්චරද 25 1යි 25 40යි එතන එන උත්තරය 28 වැඩි කිරීම 10 ඍණ 2යි ඝන ඩෙසිමීටරයට මවුල. ඔන්න ඔයාගත්තා ජලී ස්තරයේ මුළු ඇමෝනියා සාන්ද්‍රණය. ඒ කියන්නේ රෝමිලත්තන් තුනක් ඉවරයි. ඊළඟට අහනවා x වලගේ අර x කිව්වේ මොකද්ද? ස්ටොයිකියෝමිතිය මවුල ක්‍රියා කරන අනුපාතය. එකම ස්තරයේ ඉඳලා මවුල අතර අනුපාතය සාන්ද්‍රණ අතර අනුපාතයට සමානයි. ඒ නිසා මෙතන මවුල හොයෝ ඉන්න අවශ්‍ය නැහැ. මවුල අතර අනුපාතය සාන්ද්‍රණ අතර අනුපාතයට සමානයි. කොහොමද ඒක හොයාගන්නේ? පුතේ x කියන්නේ කොම්ප්ලෙක්ස් එකට ගිය ටිකනේ. එහෙනම් දැන් ඔයාගේ ඔළුවට එන්න ඕන ජලී ස්තරයේ තියෙන මුළු ඇමෝනියා ටික හොයාගත්තා. මුළු ඇමෝනියා ටික සමාන වෙන්නේ කාටද? නිදහසේ තිබ්බ ටිකයි කොම්ප්ලෙක්ස් එකට ගිය ටිකයි. කොම්ප්ලෙක්ස් එකට ගිය ටික තමයි හොයාගන්න ඕනේ. එහෙනම් ඊට කලින් නිදහස් ටික දැනගන්න. නිදහස් ටික හොයන්න තියෙන්නේ මොකද්ද පුතේ? නිදහස් ටික හොයන පිළිසරණ KD දාලා නිදහස් ටික හොයමු. ඉස්සර ලියපු විදිහටම ලියන්න. ඇමෝනියා ජලී ස්තරය සාන්ද්‍රණයේ බෙදීම ඇමෝනියා ක්ලෝරෝෆෝම් සාන්ද්‍රණය KD අපිට ආවේ මතක ඇති ඔබට 4යි කියලා. උෂ්ණත්වය නියත නිසා KD වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන පුතේ ඇමෝනියා ජලී ස්තරයේ සාන්ද්‍රණය කියලා ලැබෙන්නේ නිදහස් සාන්ද්‍රණය. මේක අපි හොයාගත්තා ක්ලෝරෝෆෝම් ස්තරයේ 2 වැඩි කිරීම 10 ඍණ 2යි. හරස් ගුණ කරා වෙනවා 8 වැඩි කිරීම 10 ඍණ 2ක්. ඔන්න නිදහස් සාන්ද්‍රණය දැන් අපිට ඕනේ කරන්නේ කොම්ප්ලෙක්ස් එකට ගිය සාන්ද්‍රණය හොයාගන්න. කොම්ප්ලෙක්ස් එකට ගිය සාන්ද්‍රණය හොයාගන්න තමයි අවශ්‍ය. එහෙනම් අපි දන්නවා මුළු ඇමෝනියා සාන්ද්‍රණය සමානයි නිදහස් ඇමෝනියා සාන්ද්‍රණය ධන සංකීර්ණයට ගිය ඇමෝනියා සාන්ද්‍රණය. මුළු සාන්ද්‍රණයේ හෙව්ව ජලී ස්තරය 28 වැඩි කිරීම 10 ඍණ 2යි. නිදහස් ටික හොයාගත්ත අපි 8 වැඩි කිරීම 10 ඍණ 2යි. එහෙනම් අපිට සංකීර්ණයට ගිය ඇමෝනියා සාන්ද්‍රණය ලබා ගන්න පුළුවන් ලස්සනට එන 20 වැඩි කිරීම 10 ඍණ 2යි. හරි සරලයි. ආසයි පුතේ එතකොට හදන්න. පිළිවෙලට වැඩ කරන්න. ගේමක් නෑ. හොඳට අවබෝධයෙන් කරන්න මේ දවසේ. ඊළඟ. දැන් අපිට පුළුවන් ස්ටොයිකියෝමිතිය ගන්න. එහෙනම් මට ඕන කරනවා කියුප්‍රික් සාන්ද්‍රණය. ඒ දෙකනේ ප්‍රතික්‍රියා කරන්නේ. කියුප්‍රික් සාන්ද්‍රණය දැන් ආයෙ හොයාගන්න වෙනවනේ. ඇයි? ගත්තේ කියුප්‍රික් පරිමාවෙන් දීලා තිබුණානේ ගත්තේ කියුප්‍රික් පරිමාවෙන් 25යි. ගත්තේ කියුප්‍රික් පරිමාවෙන් 25යි. හැබැයි දැන් ජලී ස්තරයේ මුළු පරිමාව කීයක් වුණාද? 75ක 100ක්. එහෙනම් අලුත් කියුප්‍රික් සාන්ද්‍රණය හොයාගන්න වෙනවා. එහෙනම් කියුප්‍රික් සාන්ද්‍රණය හොයාගමු. නව කියුප්‍රික් සාන්ද්‍රණය හොයාගමු. ගත්ත මවුල 1000ක 0.2යි ගත්තේ 25යි. දැන් මේ මවුල ටික තියෙන ජලී ස්තරයේ මුළු පරිමාව 100යි. ඒක 100ෙන් බෙදලා නැවත 1000න් වැඩි කරාම අලුත් කියුප්‍රික් සාන්ද්‍රණය ලැබෙනවා. 18 බිංදුවයි දශම 25 වරක් 25 වරක් 4යි බිංදුවයි 5යි 5 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා එනවා. ඔන්න පුතෝ ලස්සනට එනවා තිබ්බ කියුප්‍රික් සාන්ද්‍රණය. එහෙනම් ස්ටොයිකියෝමිතිය කියන්නේ මවුල අතර අනුපාතය සාන්ද්‍රණ අතර අනුපාතයටම සමානයි. කියුප්‍රික්ගේ සාන්ද්‍රණය මෙච්චරයි. ඇමෝනියාගේ සාන්ද්‍රණය කොම්ප්ලෙක්ස් එකට ගිය ඇමෝනියාගේ සාන්ද්‍රණය මෙච්චරයි. සන්තෝසයි. වැඩි කොට 1:4යි. ඔන්න x වලගේ හොයාගත්ත අනුපාතී ස්ටොයිකියෝමිතිය 4යි. ඒ කියන්නේ කියුප්‍රික් එකක් එක ඇමෝනියා 4ක් ක්‍රියා කරනවා. ඔන්න දරුවනේ විභාග සංගුණකය. එහෙනම් වර්තේම සාමාන්‍ය ගානක් සහ හොඳ ගානක් කියන දෙකම මේකෙන් පිට අහන්න බෑනේ. ආවුදි මොච්චරද තියෙන්නේ? ඔය දෙකෙන් පිට අහන්න බෑ.
ඔන්න එන හොඳ ගානක් අපි නැවත කතා කරා. ඔළුවට කරන් මේ වැඩ කරගෙන යන්න තුලියා. තව එක කොටසක් ඒකේ අහලා තිබුණා. මේකී ඔබ කරන උපකල්පනය. මොකක්ද උපකල්පනය? පුතේ උපකල්පනය දැන් ඔයා හිතන්නවා. මොකක්ද උපකල්පනය? උෂ්ණත්වයේ නියතයි. KD යූස් කරා. හැබැයි මේ Q3 ගත්ත මවුල ටික ඔක්කොම ක්‍රියා කරේ නැත්තම් ටිකක් හරි ඉතුරු වුණා නම් මට මේව හදන්න බෑනේ. මම හිතුව මේ වෙලාවේ Q3 ටික ඔක්කොම ක්‍රියා කරා. Q3 ටික ඔක්කොම ක්‍රියා කරා. අනේ සමග උපකල්පනය තමයි භාවිතා කළ Q3 ටික සියල්ලම ඇමෝනියත් එක්ක ක්‍රියා කරා කියලා. පැහැදිලිද? ඒතොර සියල්ලම ක්‍රියා කරා නම් ඉතුරු වෙන්නේ නැහැ. අනේ සායක හොඳ උපකල්පනයක්. ඒ උපකල්පනය කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? හදිස්සියමක් පුතේ මේක ඉතුරු වුණා නම් Q3 ඉතුරු වුණා නම් ඒ ඉතුරු වෙච්ච ටික අපි දැනගන්නවා. මොකද ප්‍රතික්‍රියා කරන ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේක සාධාරණීකරණයක් කරා නම් අපිට ඉතුරු වෙච්ච ටික හොයාගන්න වෙනවා. මුකුත් දත්ත දිව නැහැ. ඒ නිසා අපි මෙතන උපකල්පනය කරනවා ගත්ත Q3 ඔක්කොම ක්‍රියා කරනවා ඇමෝනියත් එක්ක කියලා. පැහැදිලිද? right. හොඳයි එහෙනම් ඒ ගාන උදේ උදේ ඉවරයි. අපි තව එක ගානක් හදමු. වෙලාවත් ඔයගොල්ලෝත් සීමිතයි. නිසා ඔයගොල්ලොත් හොඳට වැඩ කරන් යන්න. ඒ නිසා pH සම්බන්ධ පොඩි ප්‍රස්තාර සම්බන්ධ ගානක් හදන්න. විශේෂයෙන් ඔයගොල්ලෝ බලා ගන්න ඕන ගණන් කීපයකුත් මම කියන්න. හොඳට හදාගෙන යන්න. මේම ගාන පුතේ අපිට දෙනවා. කිරිවල අඩංගු ප්‍රධානතම ආම්ලික සංඝටකයේ ලැක්ටික් අම්ලයයි. සංයෝග වලට බය වෙන්න එපා. ලැක්ටික් අම්ලය කියලා එකක් තියෙනවලු සූත්‍රය දීලා තියෙනවා. CH3CH OH COOH ඔන්න ලැක්ටික් අම්ලය. ඕකින් 10ක් අරගෙන ඕක අනුමාපනය කරනවලු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරන අන්තලක්ෂය කීයක්ද ගියේ කියලා දන්නේ නැහැ. මේදී ජලීය ද්‍රාවණයේ තියෙන pH එකේ වෙනස් වන ආකාරය වල ප්‍රස්තාරයකින් දීලා තියෙනවා. දල සටහනක් මම ඇන්දුත් ප්‍රස්තාරේ මෙන්න මෙහෙම තියෙන ප්‍රස්තාරයක්. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙහෙම ඒගොල්ලෝ පොයින්ට්ස් ටික දීලා තියෙනවා. මෙතන එක පොයින්ට් එකක් මේක තව තැනක් මේක තව එක අවස්ථාවක් මේක තව අවස්ථාවක්. මෙතන ආසන්න වශයෙන් පරිමාව 5යි මෙතන පරිමාව 10යි. මෙතනට එනකොට පරිමාව 15යි. මෙතන pH එකේ 2.5යි මෙතනට එනකොට 4ක් වගේ මෙතනට 8ක් වගේ මෙතනට එනකොට 11ක් වගේ. ඔය වගේ දීලා තියෙනවා. මෙතනට එනකොට 12යි. ඔය වගේ දීලා තියෙනවා. right. then ඔච්චරයි දීලා තියෙන தත්ත. අපි දැන් මෙතන හිතන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ වෙලාවේ ක්‍රියා කරන්නේ කාන්ත එක්කද? බලන්න හොඳටම පේනවනේ. ලැක්ටික් අම්ලයේ OH කාණ්ඩයක් තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. ඔය ඕගනික් වල ඉගෙන ගත්තා මධ්‍යසාරයේ OH ප්‍රතික්‍රියා කරන්නේ ලෝහ සෝඩියම් එක විතරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියා කරන්නේ නැහැ. කාබොක්සිලික් OH සෝඩියම් එකත් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් එකත් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා මේ වෙලාවේ ප්‍රතික්‍රියා කරන්නේ කාබොක්සිලික් OH වල තියෙන H තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මේ ලැක්ටික් කියලා මේ දඩ බයිලාවක් දුන්නට පුතෝ වැඩක් නැහැ නේ. මොකද ප්‍රතික්‍රියා කරන්නේ එක H+ එකක් විතරයි. එහෙනම් මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මොකක්ද? දුබල ආම්ල HA කියන දුබල ආම්ලේ වගේමයි. HA එක H+ කෙනෙක් විතරයි. සරල ප්‍රතික්‍රියාව ලියුවොත් මේක HA වගේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවක්. දුබල ආම්ලයයි ප්‍රබල වාෂ්පයයි. තුලනය කර එකට එකයි ක්‍රියා කරන්නේ අනුපාතේ. ඔන්න දැන් ඔය ටික ඉස්සර තේරුම් ගන්න. අපෙන් අහපි ප්‍රශ්න 3යි. පළවෙනි ප්‍රශ්නය. මෙම අනුමාපනයේ සුදුසු දර්ශකයක්. අනුමාපනයේ සුදුසු දර්ශකයක් මගේ දර්ශකව බැලුවා නම් ඔක්කොම උදේ මම කෙටියෙන් ඔයාලට දැම්මේ කෙටි කාලෙකින් දැම්මේ හොඳට ඔලුවට ගන්න. ඒක අවශ්‍ය දේවල් ඩක් ගාලා බලා ගන්න පුළුවන්. දැන් මේ කාලේදී වටිනවා දැක්කද මේ වීඩියෝ ටික. කෙටියෙන් ඔක්කොම දාලා තියෙන දිග හැල්ලක් නෙමෙයි. ටක් ගාලා වීඩියෝ ටික බලා ගන්න. අවශ්‍ය පොයින්ට් ටික ඔක්කොම ඩක් ගාලා ගන්න. සබ් ආඩම කෙටියෙන් වාට උඩ දාලා තියෙන්නේ. පුතේ එතකොට දැන් අපි බලන්න ඕනේ මේක දුබල අම්ල ප්‍රබල භස්ම. දර්ශක පාඩේ මම ගවා භස්මේ ප්‍රබලයි අම්ලයේ දුබල නම් අපිට භාවිතා කරන්න පුළුවන් එකම දර්ශකය ෆිනොක්තලීන්. අපි දන්න තුنين විතරයි ආ ෆිනොක්තලීන්. දර්ශකය ෆිනොක්තලීන්. දෙක භාවිතා කරන ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය. ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය
පුතෝ සාන්ද්‍රණය හොයන්න නම් end point එකේ පරිමාව හොයා ගන්න ඕන. දැන් අපිට ප්‍රස්ථානේ දීලා තියෙන එක අල්ලගන්න. ළමයාගේ ඔළුවට එන්න ඕන. මේ අනුමාපනයේ ප්‍රබල බාෂ්ප දුබල අම්ල. ඒ කියන්නේ end point එකේ හැදෙන්නේ ලවණය බාෂ්මිකයි. බාෂ්මේ ප්‍රබලයි අම්ලයේ දුබලයි. හොඳට පාඩම් කරගන්න. බාෂ්මිකයි. ඒ නිසා ජලීය ද්‍රාවණය ඒ කියන්නේ end point එකේදී ජලීය ද්‍රාවණය බාෂ්මිකයි. කියන්නේ pH එකේ 7 නෙමෙයි 4ට වඩා වැඩි වෙන්න ඕන. අනුමාපනයේ ස්ටොයිකියෝමීතියෙන් ක්‍රියා කරාම ලැබෙන ද්‍රාවණය බාෂ්මිකයි. බාෂ්මික ද්‍රාවණයට ගැලපෙන pH එක අල්ල ගන්නවා. මේ තියෙන්නේ 4 වෙන්න බෑ. එහෙනම් 8 11 වෙන්නත් බෑ. කියන්නේ ගොඩාක් බාෂ්මිකයි. මේක ස්වාරක්ෂක ද්‍රාවණය. හැබැයි සම්පූර්ණ ක්‍රියා කරලා ඉවරනකොට හැදෙන්නේ මොකද්ද? ප්‍රබල බාෂ්මයයි දුබල ආම්ලයයි ප්‍රබල බාෂ්මයයි දුබල ආම්ලයයි. ඒක මොකද වෙන්නේ? ජලීය ද්‍රාවණේ බාෂ්මිකයි. මේ හොඳටම බාෂ්මික වෙන්න බෑ. pH 11ක් කියන හොඳ බාෂ්මයක්. තනිකර බාෂ්මිකයි හොඳටම බාෂ්මිකයි. ඒ නිසා අපි මෙතන හිතන්න ඕන ප්‍රස්ථාරයෙන් කෙලින්ම end point එකේ pH එකේ 8යි. එන වැවිච්ච පරිමාව 15යි කියලා අල්ලගත්තා. දැක්කද? කල්පනාවෙන් කරන්න. එන වැවිච්ච පරිමාව 15යි නම් විනාශ කරන්න විතරයි තුනේ තියෙන්නේ. එහෙනම් අපි වැඩ පටන් ගමු. මෙන්න ප්‍රතික්‍රියාව. වැයු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 1000ක 0.5යි වැඩි කරන්න 15ක 15/75යි. එතකොට දශම ස්ථානේ නම 2ක් 2යි මේ 3යි 10යි 5යි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ටික තිබ්බ HA මවුල වලට සමානයි. HA මවුල HA කියලාම ගත්තේ ලැක්ටික් අම්ලේ කෙටියෙන්. මොකද 1H+ එකයි ප්‍රතික්‍රියා කරන්නේ. මේ මවුලම තමයි. එහෙනම් ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය ගත්තේ 10යි. 10ක මෙච්චරයි. එහෙනම් 1000ක කොච්චරද? එක බෝලයක් ගියා 75 වැඩි කිරීම 10-3යි. ඔන්න එනවා. ගත්ත ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්න කලින් ගත්ත ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය දන්නවා. ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය දන්නවා. right. අන්තිම කොටස. ලැක්ටික් අම්ලයේ විඝටන නියතය Ka. ලැක්ටික් අම්ලයේ විඝටන නියතය Ka. පුතේ ලැක්ටික් අම්ලයේ විඝටන නියතය Ka වල අගය අහනවා අපි. එහෙනම් අපි බලන්න ඕනේ දැන් Ka හොයනවනම් ලැක්ටික් අම්ලයේ විතරක් ඉන්න අවස්ථාව ගන්න ඕනේ. එයාගෙන් ලැබෙන H+ විතරයි දැනගන්න ඕනේ. මොකද Ka කියන්නේ එයාට ආමිනික එකක්. ඒතර ලැක්ටික් අම්ලයේ විතරක් ජලීය ද්‍රාවණයක ඉන්නකොට මම කෙටියෙන් මේක දැන් හරියට ලියලා පෙන්නන්නම්කෝ. ලැක්ටික් කියලා කිව්වේ මේකනේ. CH3C HOH ඕකනේ. C double bond OH. ඕක ජලීය ද්‍රාවණයකදී ආංශිකවනේ කැඩෙන්නේ. එක H+ එකක් ගියාම හයිඩ්‍රොක්සෝනියම් අයන හැදෙනවා. ඊට අමතරව මෙන්න මේ ඉතුරු කෑල්ල හැදෙනවා. දුබල අම්ලයක් වගේමයි. කෙටියෙන් ලියුවොත් HA ධන ජලය ෆිසිකල් ගණන් වල භෞතික අවස්ථා අනිවාර්යෙන් ලියන්න ඕන. හයිඩ්‍රොක්සෝනියම් ධන A-. ගත්ත සාන්ද්‍රණය දන්නවා නම් අපි හිතමු ගත්ත සාන්ද්‍රණය A නම් කැඩෙන්නේ X නම් එතන හැදෙන්න ඕන X හැදෙන්න ඕන X. ගත්ත සාන්ද්‍රණය A නම් දැන් Ka හොයන්න නම් මෙන්න මේක දැනගන්න ඕන. අපි ගත්ත සාන්ද්‍රණය දන්නවා. ආරම්භක ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය දන්නවා. හැබැයි pH අගය දන්නවා නම් වැඩේ කොට දා ගන්න පුළුවන්. මොකද H+ සාන්ද්‍රණය හොයා ගන්න ඕනේ. අන්න ප්‍රස්ථාරෙ වෙන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න කලින් පුතේ ඉන්නේ ලැක්ටික් විතරයි. එතකොට ප්‍රස්ථාරය දීලා දෙනවා pH අගය 2.5යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්න පෙර. ඒ කියන්නේ ලැක්ටික් අම්ලයේ විතරක් ඉන්නකොට ලැබෙන H+ ප්‍රමාණය. අන්න දීලා තියෙනවා pH අගය 2.5යි. ඍණ ලඝු 10 පාදයට H+ සාන්ද්‍රණය 2.5යි. එහෙනම් H+ සාන්ද්‍රණය 10 ඍණ 2.5.
දැන් උන්න ඕවගේ එකක මේ වෙලාවේ මට ලඝු කීකිය වෙලාව ගන්න බැරි නිසා මේ වගේ එකක් ආවොත් කෙටි මතක තියාගන්න මෙහෙම. හදිසියවක් ගන්න. මේක දශමුනේ නැත්තම් ඔයා උත්තරේ ගන්නවා. pH එකේ 3 නම් 10 ඍණ 3යි. pH එකේ 2 නම් සාන්ද්‍රණය 10 ඍණ 2යි. pH එකේ 1 නම් සාන්ද්‍රණය 10 ඍණ 1යි. දශම ගානක් ආවොත් මෙන්න මේ විදිහට කරන්න කියලා දැන්ට මතක තියාගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවා. ඒක කරන්නේ මෙහෙමයි. දශම තියාගෙන අපිට ඇන්ටිලොග් බලන්න බෑ. ඍණ සංඛ්‍යාවක ඇන්ටිලොග් බලන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕනි පුතේ ඍණ 2.5 ලියා ගන්න මෙහෙම. හැමතිස්සෙම මේ පූර්ණ සංඛ්‍යාව එකකින් වැඩි කරලා දශම සංඛ්‍යාව එකෙන් අඩු කරන්න. පූර්ණ සංඛ්‍යාව එකකින් වැඩි කරන්න. එතකොට කියන්නේ ඍණ 3 10 දශම සංඛ්‍යාව එකෙන් අඩු කරන්න. එකෙන් 0.5ක් අඩු කරාම එන්නේ 0.5ම තමයි. වෙනසක් උනේ නැහැ කියලා තේරෙනව නේද? මේක සුළු කරාම මේක එනවනේ. දර්ශක නීති. හරි? right. එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේකේ ඇන්ටිලොග් බලන්න. Na+ සාන්ද්‍රණය 10 එහෙමමයි. ලඝු පොතෙන් බලන්න ඕනේ මෙන්න මෙයා. 0.5 කියන්නේ 5000. 5000 ලඝු පොතේ කොහෙද ඉන්නේ කියලා හොයන්න ඕන. 5000 ලඝු පොතේ කොහෙද ඉන්නේ කියලා හොයන්න ඕන. අපි බලමු. right අපි බලමු ලඝු පොතේ 5000 කොහෙද ඉන්නේ. 5000 හොයාගෙන ගියාම එනවා 5000 ඉන්නේ 4997 ඉන්නේ. තව තුනක් අඩුයි. අල්ලගත්තම තැන එනවා 31 6 2 31 6 2 5000 ඉන්නේ 31 6 2. ඊට පස්සේ ඉතින් පුතේ ඔයාලට පේනවා පූර්ණාංශයේ බිඳුවයි කියන්නේ පූර්ණ සංඛ්‍යා එකක් තියෙන්න ඕන. පූර්ණ සංඛ්‍යා එකක් තියෙන්න ඕන. ඔන්න ඕමයි බලන්නේ දැන්ට මතක තියාගන්න දශම ගානක ඇන්ටිලොග් බලන්නේ. ඍණ ටික නැති කරන්න මෙහෙම ලියාගත්තා. 2 පූර්ණ සංඛ්‍යාව ඍණ එකකින් වැඩි කරා දශම ටික ධන එකකින් අඩු කරා. විශේෂයෙන් මෙයා කොහෙද ලඝු පොතේ ඉන්නේ කියලා බලනවා. 5000 ඉන්නේ 31 6 2 පූර්ණාංශයේ බිඳුවයි කියන්නේ පූර්ණ සංඛ්‍යා 1යි. එන උත්තරය H+ ගේ සාන්ද්‍රණය හොයාගත්තා. මෙන්න මෙච්චරයි. පැහැදිලිද? එහෙනම් දැන් අපිට තියෙන්නේ දරුවනේ Ka ලියන්න. විකරණ නියතේ Ka. කවුද Ka කියන්නේ? දැන් ලැක්ටික් අම්ලය නිසා මේ වෙලාවේ ලැක්ටික් දාලම ලියන්න. ලැක්ටික් අම්ලය නිසා කියන්නේ H+ සාන්ද්‍රණය වරක් ලැක්ටික් අම්ලයෙන් ලැබෙන ඇනායනය CH3 කැටියෙන් ලියන්න CHOH COO- බෙදීම ලැක්ටික් අම්ලය CH3CHOH COOH ඔන්න ලිව්වා. H+ සාන්ද්‍රණය 3.162 වැඩි කිරීම 10 ඍණ 3යි ඒකක සහිතව ලියන්න. පළවෙනි පේලි ඒකක සහිතව ලිවීම අනිවාර්යයි. මෙයාගේ සාන්ද්‍රණයත් ඒකමයි. 3.162 වැඩි කිරීම 10 ඍණ 3යි බෙදීම මෙයාගේ සාන්ද්‍රණය කීයද? අපිට ආවා පුතාලට මතකයේදී ලැක්ටික් අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය ආවා. එතකොට මෙතනට ආදේශ කරන්න මොකද්ද? ආරම්භක සාන්ද්‍රණය ඍණ x ඒ කියන්නේ ඍණ x. તો ආරම්භක සාන්ද්‍රණය අපිට කීයද ආවේ? ඔයාලගේ අගයන් ටික තියෙනවා. ඉතින් දැන් මම අකපු නිසා මට දැන් මේ වෙලාවේ අගය ලියාගන්න බැරි වුණා. ආරම්භක සාන්ද්‍රණය දන්නවා ඒකෙන් අඩු කිරීම x. එතකොට මොකද්ද අපි උපකල්පනේ? දුබල අම්ලයක විඝටනයේ රෝගිනියගේ තරම් කුඩායි x ඉතාම කුඩායි. ඒ උපකල්පනේ අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඊට පස්සේ x ඉතා කුඩා බැවින් ඒ ඍණ x ආසන්න වශයෙන් ඒට සමානයි. ඒ කියන්නේ ආරම්භක ලැක්ටික් අම්ලයේ සාන්ද්‍රණය අපි හොයාගත්තනේ. ඒක මෙතනට ආදේශ කරලා පුතේ සුළු කරන්න. ඒතර Ka ට උත්තරයක් එනවා 3.162 වැඩි කිරීම 10 ඍණ 3 වර්ගය. යට එනවා අර ලැක්ටික් අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය. ඒක දැන් අර මකම නිසා මුදේ මම ගාන ලියාගත්තේ නෑ. ඒකම් ඒකකය ඝන ඩෙසිමීටරයට මවුල. ඝන ඩෙසිමීටරයට මවුල කියලා එනවා. ඔන්න
ඉතින් ඔයාලට ටක් ගාලා මම මේ හදිස්සියේ ඔන්න ඔයාලට එකක් දැන් කරා මේ දැන් දාන්න ටක් ගාලා එක හදලා ඉවර කරලා ඔයා ටක් ගාලා එක බලා ගන්න. ඒතර AD සම්බන්ධ ගණන්, ඒ වගේම චාලකයේ සම්බන්ධ ප්‍රැක්ටිකල් සම්බන්ධ ගණන්, චාලකයේ ප්‍රැක්ටිකල් සම්බන්ධ ගණන්, ඒ වගේම pH සම්බන්ධ ගණන්, වක්‍රයක් එක්ක pH සම්බන්ධ කරන සාමාන්‍ය ගණන්, KD pH සම්බන්ධ ගණන්, චාලක රසායනයේ ප්‍රැක්ටිකල් සම්බන්ධ ගණනුත් ඔයාලා බලා ගන්න. වින්ක්ල ප්‍රතිකාරකයේ මතකදී ප්‍රැක්ටිකල් අනුමාපනයක් තිබුණේ. සෝඩියම් තයෝසල්ෆේට් එක අයඩින් අනුමාපන, සෝඩියම් තයෝසල්ෆේට් එක අයඩින් අනුමාපනය, ශාරීය මැංගනස් සල්ෆේට් ද්‍රාවණයක් කරගෙන ජලීය ද්‍රාවණයකට ඔක්සිජන් ප්‍රතිශතය හොයන ප්‍රැක්ටිකල් එකේ සාමාන්‍ය මවුල ගානක්, අයඩෝමිතික අනුමාපනයේ යන අනුමාපන ගානක්, ඒ ගාන බලා ගන්න. පොටෑසියම් ඩයික්‍රොමේට් හෝ පොටෑසියම් පර්මැංගනේට් සම්බන්ධ කළ රෙඩොක්ස් අනුමාපන, පොටෑසියම් පර්මැංගනේට් පොටෑසියම් ඩයික්‍රොමේට් සම්බන්ධ රෙඩොක්ස් අනුමාපන, ඒ දේවල් බලා ගන්න. ඒ වගේම සාමාන්‍ය විදිහට අපි ඉගෙන ගත්ත විශේෂයෙන් කාණ්ඩ විශ්ලේෂණය සහ ඩීගොනුයේ සංකීර්ණ සංයෝගවල වර්ණ සාමාන්‍ය විදිහට කාණ්ඩ විශ්ලේෂණය හොඳට බලා ගන්න ඕන. ඒකත් එක්ක එන ඩීගොනුයේ සංකීර්ණ සංයෝග පිළිබඳ වර්ණ ඒ ටික හොඳට බලා ගන්න ඕන. ඒතර මම දැන් ඔයාලට කීපයක් කිව්වා. අනිවාර්යයෙන්ම චාලකයේ සම්බන්ධ ප්‍රැක්ටිකල් සම්බන්ධ ගානක්, ඒ වගේම චාලක රසායනයේ අර්ධ ජීවිකාලේ පස්ථානදින්නා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව, මූලික පෙළ ප්‍රතික්‍රියාවක්, දෙවිනි පෙළ ප්‍රතික්‍රියාවක්, ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක ප්‍රස්ථානදින විදිය, අර්ධ ජීවිකාලයේ සහ චාලකයේ ප්‍රැක්ටිකල් සම්බන්ධ ගානක්, ඊළඟට KD සම්බන්ධ ගානක්, ඊට පස්සේ විශේෂයෙන්ම අහනවා නිතරම අහනවා KPKC ප්‍රතික්‍රියා ලබ්ධිය QC දාලා ප්‍රතික්‍රියාවක දිශාව පෙරවීම කරන KPKC ගානක් ප්‍රතික්‍රියා ලබ්ධිය සම්බන්ධ කරලා ඒක සාමාන්‍ය ගානක් යන පැත්ත ලේචැට්ලි මූල ධර්මයේ වෙනුවට දාන්නේ පුතේ. ඒ නිසා ඒ සම්බන්ධ ගානක් උතර KPKC සම්බන්ධ QC සම්බන්ධ වන ප්‍රතික්‍රියා ලබ්ධිය සම්බන්ධ වන ගානක්, ඒ වගේම ආඩ ඔළුවට ගන්න කිව්වා KD සම්බන්ධ ගානක්, pH සම්බන්ධ සාමාන්‍යයෙන් පස්තාරයක් එක්කෙන ගානක්, චාලක රසායන ප්‍රැක්ටිකල් එක සම්බන්ධ, ඒ වගේම අනුමාපනයක්, විශේෂයෙන් අනුමාපනයක් සාමාන්‍යයෙන් එන්නේ පුළුවන් අයඩින් අනුමාපනයක්, අයඩින් මිශ්‍ර අනුමාපනයක්, අයඩෝමිතික අනුමාපනයක්, වින්ක්ල ප්‍රතිකාරකයක් එක්ක වින්ක්ල මෙතඩ් එක අනුව සාමාන්‍යයෙන් පොටෑසියම් පර්මැංගනේට් පොටෑසියම් ඩයික්‍රොමේට් එක රෙඩොක්ස් අනුමාපන ඒ සම්බන්ධයෙන් ආවතර ඔළුවට ගන්න. ඊට අමතරව මම දැන් ඔයාලට කිව්වා කාණ්ඩ විශ්ලේෂණයේ සම්බන්ධ ඩීගොනුවේ කම්ප්ලෙක්ස් වල වර්ණ, කාණ්ඩ විශ්ලේෂණයේ සම්බන්ධ වෙලා තියෙන ඩීගොනුවේ කම්ප්ලෙක්ස් වල වර්ණ සම්බන්ධ ගැටලු, කර්මාන්ත රසායනික කොහොමද ඔයා බලා ගන්න එක මට මූලික වශයෙන් ඔයාලට කියන්න පුළුවන් ওই දේවල්. පළවෙනි ජෙනරල් ගාන කොහොමද වෙනවා, සම්ප්‍රයුක්ත විව්වා යාදින ඒවා මුහුම් කරන ඒවා මූලික වශයෙන් එන කරුණු ටික, ඒ වගේම ඉනෝගනික් ගානක් අනිවාර්යයෙන්ම වාඩි ස්ට්‍රක්චර්ඩ් එකට එනවා. ඒතර ඩීගොනෝ සම්බන්ධයෙන් සම්බන්ධ ගණන් සමයි සම්බන්ධ කරලා ඉන්නේ. ඒව හොඳට බලා ගන්න. KSP ද්‍රව්‍යතා ගුණිතයේ මූලික දේවල්, ද්‍රව්‍යතා ගුණිතයේ මූලික දේවල් සහ මම දන්නවා ඩෙල්ටා G ගිබ්ස් ශක්තිය සම්බන්ධයෙන් අහන්න පුළුවන් ගැටලු. ඔන්න ඔය මූලික සිද්ධාන්ත ටික ඔලුවට ගන්න. ඒ ඔස්සේ ගණන් ටිකක් හදලා හොඳට හුරු වෙන්න. හැකියක්මනින් හොඳට වැඩ ටික කරගන්න. එහෙනම් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඔයාට ලේසිම වෙන දවසක් හෙට වේවි කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හොඳට ලියා ගන්න ශක්තිය ලැබේවා. එන හැමෝටම ජය වේවා.